समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඊටාම ඉක්මන් භවයක අවබෝධ කරගෙන මේ සසරින් එතර යාමේ බලාපොරොත්තුවත් ඇතුවයි. පින්නතුනේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලම මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාව සිදු කරන්න කල්පනා කරන්නේ
භාග්‍යතුන් වහන්සේ සරණ යන එක මෙලව ජීවත් වෙන ඔබට නැත්නම් සරණ ගිය පුද්ගලයාට මෙලවදී මොනතරම් ආරක්ෂා සම්පත්තියක් හදනවද කියන කාරණාව පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කරන්න. ඒ සඳහා මම මාතෘකා පාඨයේ හැටියට යොදා ගන්න කල්පනා කළා දජග්ග සූත්‍රයේ සඳහන් වෙන එක කොටසක්. පින්නතුනි, දජග්ග සූත්‍රයේ සඳහන් කරනවා අහංචකෝ භික්කවේ ඒවං වදාමි සචේ තුම්හාකං භික්කවේ අරඤ්‍ය ගතානං වා රුක්ක මූල ගතානං වා ශුඤ්ඤාගාර ගතානං වා uppajjeyya භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමයේ අනුස්සරෙය්‍යාත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා මමං හිවෝ භික්කවේ අනුස්සරතං යං භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපහීසති. දජග්ග සූත්‍රයේ අන්තර්ගත මේ පාඨයෙන් පින්නතුනි පැහැදිලි කරන්නේ අහංචකෝ භික්කවේ ඒවං වදාමි. මහණෙනි, මම මෙසේ දේශනා කරනවා. සචේ තුම්හාකං භික්කවේ, මහණෙනි නුඹලා අරඤ්‍ය ගතානං වා අරණ්‍යයේ වාසය කරන කාලේ රුක්ක මූල ගතානං වා රුක්ෂ මූලයන්හි වාසය කරන කාලේ ශුඤ්ඤාගාර ගතානං වා විවේක ස්ථානවල වාසය කරන කාලේ uppajjeyya උපදිනවනම් භයං වා බියක් චම්බිතත්තං වා තැති ගැනීමක් ලෝමහංසෝ වා ලොමු දැහැ ගැනීමක් මමේව තස්මින් සමයේ අනුස්සරෙය්‍යාත ආන්ගේ හැම මොහොතකම මාව සිහිපත් කරන්න. ඒ කොහොමද සිහිපත් කරන්නේ? අපි සඳහන් කරන්න යෙදුනා මේ ඉතිපිසෝ භගවා ආදී මේ නවහාර ආදී ගුණය සිහිපත් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ ගුණය සිහිපත් කිරීම තුළින්, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේව සිහිපත් කිරීම තුළින් ඒ බය, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම කියන කාරණාව නැති වෙන බව. මේ කාරණාව ඔබට මනාව අවබෝධ කරගන්න සරණ තෙරුන්ගේ වස්තුව බොහොම උපකාර වෙනවා කියලා හිතපු නිසා මේ සඳහන් කරපු ධර්ම කාරණාව පැහැදිලි කරන්න සරණ තෙරුන්ගේ වස්තුව පැහැදිලි කරන්න තීරණය කළා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර ජීවත් වුණා සුමන කියලා බ්‍රාහ්මණයෙක්. මේ සුමන බ්‍රාහ්මණයට බිරිඳක් හිටියා සුජම්පතිකා කියලා. ඔවුන් දෙදෙනාට දුවෙක් සහ පුතෙක් හිටියා. මේ දෙපළ පසු කාලේ මරණාසන්න වුණා. ඒ කාලේ වෙනකොට දරුවෝ ඒ තරම්ම ලොකු මහත් වෙලා හිටියේ නැහැ. දරුවෝ ලොකු මහත් වෙලා හුඟක් වැඩෙන්න කලින් මව්පියන්ගේ මරණය උදා වෙන්න ආසන්න වෙච්ච නිසා තමන්ගේ පුතා කැඳවලා ළඟට කියනවා, පුතේ
උඹ වෙනුවෙන් කළ යුතු හැම කටයුත්තක්ම සම්පූර්ණ කරන්න අපිට අවස්ථාව ලැබෙන එකක් නැහැ. අපි තව නොබෝ දවසකින් මරණයටපත් වෙයි. නමුත් මේ හරි හම්බ කරලා තියෙන ධන සම්පත් ආදී වස්තුව සියල්ල ඔබටම බාරයි. ඔබ මේ දේවල් කළමනාකරණය කරගෙන මනාව අර පරිස්සම් කරගෙන ජීවිතේ ගොඩනගන්න. නමුත් ඔබේ බාල නැගණිය ඔබටම තමයි බාර. ඇය හොඳට රැක බලා ගන්න. ඇය ලොකු මහත් වුණාගෙන් පස්සේ ඇය වෙනුවෙන් කළ යුතු හැම කටයුත්තක්ම ඔබ මනාව සම්පූර්ණ කරන්න කියලා දුවට කතා කරලා දුවගේ අත අරගෙන සහෝදරයාගේ අත උඩින් තියලා ඇය ඔහුට බාර කළා. මව්පිය දෙපළ මරණයටපත් වුණා. පින්නතුනි මේ පුතා තමන්ගේ නංගිත් රැක බලාගෙන මව්පියන්ගේ ආදාහන කටයුතු වලින් පස්සේ භවභෝග සම්පත් වැඩි දියුණු කරගෙන ජීවත් වුණා. නැගණිය තරුණ වයසට ආවට පස්සේ සුදුසු කුල පරම්පරාවකින් ඇයට විවාහයක් කරලා දුන්නා. මව්පියන්ගේ ධනයෙන් ඇයට ලැබිය යුතු යම් පමණක් තියෙනවද? සහෝදරය හැටියට තමන් විසින් සහෝදරියට කළ යුතු යම් යුතුයකම් ප්‍රමාණයක් තියෙනවද? ඔහු ඒ සියල්ලම මනාව නොපිරිහෙලා සම්පූර්ණ කළා. තමන්ගේ නංගිට සහෝදරියට දක්වන ගෞරවයක් හැටියට ඇය විවාහ වෙන තුරුම ඔහු විවාහ නොවී හිටියා. සුදුසු කුලයකට ඇය විවාහ කරලා දීලා ඉන් පස්සේ තමන්ට ගැළපෙන සුදුසු පෙළපතකින් තමනුත් විවාහයක් කරගත්තා. බොහොම ධාර්මිකව ජීවත් වුණා. පින්නතුනි මෙහෙම කාලයක් ගත වෙනකොට අර කුමාරයාගේ නංගි විවාහ ජීවිතෙන් පස්සේ ගැබ් ගත්තා. දැන් දරු ගැබ සෑහෙන්න මෝරලා. මේ කාලේ සාමාන්‍යයෙන් තරුණියන් තමන්ගේ අම්මා තාත්තා ගාවට යන කාලි ළඟා වුණා. නමුත් ඇයට අම්මා තාත්තා දෙන්නම නැහැ. ඒ දෙදෙනාම තමන් වෙනුවෙන් කළ යුතු යම් දෙයක් තිබුණද ඒ හැම දෙයක්ම ඇය වෙනුවෙන් කළේ ඇගේ සහෝදරයා. තමන්ගේ ස්වාමියාට කතා කරලා කියනවා ස්වාමීනි මට මගේ සහෝදරයා ගාවට යන්න ඕනේ. ස්වාමියාත් ඒ කාරණාව අනුමත කරලා බොහෝ තෑගි බෝගත් එකතු කරගෙන ඇයත් බොහොම පරිස්සමින් තමන්ගේ සහෝදරයා ළඟට එක් කරගෙන ගියා. තමන්ගේ නැගණියත් නැගණියගේ ස්වාමියාත් තමන්ට පුළුවන් හරසරින් පිළි අරගත්තා. දවස් 3-4ක් ඒ ගෙදරම නැගණියමගේ ස්වාමියාත් නතර වෙලා හිටියා. ඉන් පස්සේ ඔහු ඒ සහෝදරයාට සඳහන් කළා මට ගෙදර දොරේකට කළ යුතු බොහෝ කටයුතු තියෙනවා. මම ඒ සඳහා පිටත් වෙලා යන්න ඕනේ. ඔබේ නැගණිය ඔබට බාරයි කියලා කීවා. ඒ අයගෙන් අවසර අරගෙන ඔහු නැවත වතාවක් තමන්ගේ ගම්බින් බලා පිටත් වෙලා ගියා. පින්නතුනි ඊට පස්සේ අර සහෝදරයා තමන්ගේ බිරිඳට කතා කරලා ඇයට හඳුන්වලා දුන්න මේ තමයි මගේ සහෝදරිය. ඇයට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඇය වෙනුවෙන් කළ යුතු යම් යුතුයකම් ප්‍රමාණයක් මේ කාලේ තියෙනවා නම්
ඔබ ඒ සියල්ල මනාව සම්පූර්ණ කරන්න කියලා. ඇයත් තමන්ගේ යෙහෙළියගේ කටයුතු බොහොම සතුටින්ම බාරගත්තා. කළ යුතු හැම අත්පා මෙහෙවරක්ම අහිතක් නොහිතා ඇය මනාවම සම්පූර්ණ කළා. පින්නතුනි, තමන්ගේ යෙහෙළියගේ ස්වාමියා ඇයට බොහෝ සලකන කෙනෙක්. නොයෙක් ආභරණයන්ගෙන් ඇගේ කන කර අත පුරවලා තිබුණා. මෑ වෙනුවෙන් උපස්ථාන කරනකොට, නාවනකොට, පිහිනකොට මේ කටයුතු වලදී මේ ආභරණ නිතරම අර තැනැත්තිය දකින්නවා. තමන්ගේ අයියාගේ බිරිඳ. දිනපතාම මේ ආභරණ තමන්ගේ අතට ස්පර්ශ වෙන නිසා, ඇහැට මුණ ගැහෙන නිසා ඇයට මේ ආභරණ පිළිබඳව හැඟීමක් ඇති වුණා. තමන්ටත් නැතුව නෙමේ. නමුත් මේ පිළිබඳව විශේෂ ආසාවක් ඇති වුණා. ඒ වුණාට තමන්ගේ ස්වාමියාට ඒ බව කියලා ඒවා ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. ඇය කල්පනා කළා, කෙසේ හෝ මෑ සතු ආභරණ මා සතු කරගත යුතුයි. ඒකට උපායක් පාවිච්චි කළ යුතුයි. ඇය එක දවසක් ස්වාමියා ගෙදර එනකොට තමන්ගේ යහනට නැගලා හිසේ ඉඳලා පොරවගෙන බොහෝම අසනීප ස්වභාවයෙන් ඉන්නවා. ඒ වෙලාවේ ස්වාමියා ගෙදර ඇවිල්ලා ඇගේ යහනේ වාඩි වෙලා ඇගේ පිට තමන්ගේ අතින් ස්පර්ශ කර කර ඇයට කතා කරලා අහනවා, අසනීපයිද ඔබට? වෙහෙසයිද ඔබට? අවස්ථා කීපයක් මැහුවා, නමුත් ඇගෙන් උත්තරයක් ලැබුණේ නැහැ. උත්තර නොලැබෙන්නේ ඇයට කතා කරන්න බැරි තරම්ම අමාරුයි වගේ ඇය පෙන්නනවා. ඉතින් කීප වතාවේ අහනකොට වචන හරියට උච්චාරණය නොකර ඊටාම අමාරු ස්වභාවයක් පෙන්න ඇය සඳහන් කළා, මට යම් අසනීප තත්ත්වයක් තියෙනවා. නමුත් ඒක ප්‍රකාශ කරලා ඔබට කියන්න බෑ. නමුත් ඔහු නැවත නැවත ඇහුවා. ඇය කල්පනා කරලා තිබුණා, ආභරණ ටික අරන් දෙන්න කියලා ඉල්ලන එක සුදුසු මදි. ඒ නිසා දොළ දුකක් වගේ කාරණාවක් ගැන කරුණු දක්වන එක හොඳයි. ඇය සඳහන් කරනවා, කියන්න බැරි දෙයක් නමුත් අහන නිසා කියනවා. මට ලොකු ආසාවක් තියෙනවා ඔබේ නැගණියගේ පංච මధుර මාංශය අනුභව කරන්න කියලා සඳහන් කළා. මොනවද මේ පංච මధుර මාංශ කියලා කියන්නේ? හෘද වස්තුවේ මාංශය, අක්මාවේ මාංශය, ලැම ප්‍රදේශයේ මාංශය, මේ ආදි වශයෙන් ශරීරයේ ස්ථාන පහක මාංශ ගැනයි මේ සඳහන් කරන්නේ. පංච මధుර මාංශය අනුභව කරන්න ආසාවක් තියෙනවා. එහෙම සඳහන් කරනකොට ඇගේ ස්වාමියා සඳහන් කළා, ඒක කරන්න බැරි වැඩක්. මනුෂ්‍ය ඝාතනයක් කියලා කියන්නේ බරපතල අකුසල කර්මයක්. මට එවන් අකුසල කර්මයක් කරන්න බෑ. අනික ඔබ ඉල්ලන්නේ මගේ නැගණියගේ පංච මధుර මාංශය. මං කොහොමද ඒක කරන්නේ? ඔහු එහෙම නොයෙක් කරුණු කාරණා ඇයට කිය සනසන්න හැදුවත් ඇය සඳහන් කළේ එය නොලැබුණොත් තමන් මරණයටපත් වෙයි කියලා. නොයෙක් වර කරුණු දක්ව ඇය උත්සාහ කළා තමන්ගේ ස්වාමියා ලව්වා ඒ මහා බරපතල අපරාධය කරවන්න. ඔහු කරුණු පැහැදිලි කළා ඇය දැන් දරුවෙකුත් ලැබෙන්න ඉන්න කෙනෙක්. නමුත් කෙමෙන්
තමන්ගේ බිරිඳගේ පැත්තට ඔහුගේ හිත නැමෙන්න පටන් ගත්තා. මේක තමයි පින්තුනේ ලෝකේ ස්වභාවය. මේ පුරුෂයාත් තමන්ගේ බිරිඳට බොහෝම ලෙන්ගතුයි. ඒ නිසා නැගණිය පිළිබඳව තියෙන සහෝදර ප්‍රේමයට වඩා බිරිඳ පිළිබඳව තියෙන උනන්දුව ඉස්මතු වුණා. ඒක ලෝකේ හැටිනේ. මේක තමයි කාමාශාවේ ස්වභාවය. කාන්තාවකට පුළුවන් තමන්ගේ ස්වාමියා ඔහුගේ අම්මගෙන් තාත්තගෙන් වෙන් කරන්න. ඔහුගේ සහෝදර සහෝදරියන්ගෙන් වෙන් කරන්න. ඔහුගේ යාළු මිත්‍රයන්ගෙන් වෙන් කරන්න. කාන්තාවකට පුළුවන්. සහෝදර සහෝදරියන් මරණයට පත් කරවන්න. සමහරලාට අම්මා තාත්තා ගෙදරින් බැහැර කරවන්න. මරණයට පත් කරවන්න නමුත් කාන්තාවකට පුළුවන්. කාමයට වසඟ දුර්වල පුරුෂයන් මේ කාම ආශාව නිසා එවන් ඕන දෙයක් කරන්න පෙළඹෙනවා. වර්තමාන සමාජය දිහා බැලුවහමත් අපිට මේ කාරණාව ඊටාම හොඳට දැක ගන්න පුළුවන්. අදත් විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය ඒ වාගේ තොරතුරු ඕන තරම් අනාවරණය කරනවා. මේ කාම තණ්හාව කියන කාරණාවට කොච්චරනම් දේවල් කරන්න පුළුවන්ද? ජීවිතේ දුන්න අම්මා තාත්තගේ ජීවිතේ පවා විනාශ කරලා දානවා. කාන්තාවක් නිසා. ඇය Tamanට ලේ ඥාතිත්වයක් තියෙන කෙනෙකුත් නෙමෙයි. කුඩා කාලේ ඉඳලා සමහර වෙලාවට මනාව දැන හඳුනගෙන හිටපු කෙනෙකුත් නෙමෙයි. නමුත් කිසිම ඥාතිත්වයක් නැති කලක් තිස්සේ කිසිම සම්බන්ධතාවයක් නොතිබුණ අලුතෙන් ජීවිතයට මුණ ගැහුණ එවන් තැනැත්තියකට පුළුවන් මේ මහ පොළොව මත නොවිය යුතු දේවල් ඇති කරවන්න. පින්නතුනි, මේ ස්වාමි පුරුෂයාත් කෙමෙන් තමන්ගේ බිරිඳගේ පැත්තට බර වුණා. ඔහුගේ සහෝදරියයි ඇගේ ස්වාමියයි තමන්ගේ ගම් ප්‍රදේශයෙන් නික්මිලා ස්වාමි දියණියගේ සහෝදරයාගේ ගෙදරට එන වෙලාවේ අපේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ එදා පාන්දර මහා කරුණා සමාපත්තියෙන් ඔවුන් දෙන්න දැකලා තිබුණා. මතු සෝවාන් වීමේ හේතු සම්පත් ඔවුන්ට තියෙන බවත් භාග්‍යතුන් වහන්සේ එදා දැනගෙන හිටියා. එදා අපේ භාග්‍යතුන් වහන්සේ ඔවුන් වඩින මාර්ගයෙන් පිණ්ඩපාතේ වැඩියෙත් ඔවුන්ට පිහිට වීමේ අරමුණ ඇතුවමයි. මගට බැහැලා එන අතරේ ඇයත් ඇගේ ස්වාමි පුරුෂයාත් ස්වර්ණ වර්ණ ශරීර ධාතුව සහිතව ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලාව විහිදුවමින් ගෙයක් ගානේ පිණ්ඩපාතේ වඩින දොරක් ගානේ ළඟ දම් පිළිගන්වනකන් නතර වෙලා ඉන්න අපේ භාග්‍යතුන් වහන්සේව දැක්කා. සිරිපා ධාතුව තබතබා වඩින භාග්‍යතුන් වහන්සේ දැක්කහම ඔවුන්ගේ හිතේ ඇති වුණේ අප්‍රමාණ පැහැදීමක්. පුදුම ප්‍රීතියක් ඔවුන්ගේ හිතේ ඇති වුණා. තමන්ගේ ඇස් දෙක බුදුරජාණන් වහන්සේගෙන් ඉවත් කරගන්න බැරුව බුදුරජාණන් වහන්සේගේ මනා රුව ඔවුන් බලාගෙනම හිටියා. භාග්‍යතුන් වහන්සේ ඔවුන් ඉදිරියේ නතර වුණා. නතර වෙලා භාග්‍යතුන් වහන්සේ ඔවුන්ට කතා කළා. ඒ දෙපළ බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. ඇය ගැබිනියක් බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඇගේ කුසේ ඉන්න දරුවා
අනාගතයේ දවසක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල රහත් භාවයේ ලැබලා මේ ජීවිතෙන්න මේ සසර කෙරවල කරන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් ඇයත් ඇගේ ස්වාමියාත් එවන් කාරණාවක් තවම දන්නේ නැහැ. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ ඒ දෙදෙනාටම තිසරණ සමාදන් කෙරෙව්වා. ඒ දෙදෙනාටම පන්සිල් සමාදන් කෙරෙව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ දෙදෙනාට මනාව වාදයක් කළා. දැන් ඔබ දෙදෙනා තිසරණෙහි පිහිටලා ඉන්නේ. උතුම් වූ පංචශීලයේ සමාදන් වෙලා ඉන්නේ. ඒ සමාදන් වුණ සීලය දිවි හිමියෙන් ආරක්ෂා කරගන්න. තිසරණේ රැකවරණය ඔබට නොඅඩුව ලැබෙනවා. සරණ බිඳගන්නේ නැතුව ඉන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් හේතුවකින් හිතේ කිසියම් දුකක්, කනගාටුවක්, පශ්චත්තාපයක්, පසුතැවිල්ලක් ඔබට ඇති වෙන හැම මොහොතකම මාව මතක් කරන්න. මාව සිහිපත් කිරීම තුළින් ඒ දුක කනගාටුව ඔබට නැතුව යයි. භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා යෝතිපතීනි ඔබට කිසියම් හොරෙකුගෙන්, හතුරෙකුගෙන්, රජෙකුගෙන් කරදර පීඩා පැමිණෙනවා නම් ඒ හැම වෙලාවකම මම සිහිපත් කරන්න. ඔබට ඒ කරදර පීඩා වලින් අත් මිදෙන්න පුළුවන්. ඒ විතරක්ද නෙමෙයි කිසියම් අමනුෂ්‍යයෙකුගෙන් කරදරයක් වෙනවද? සතෙකුගෙන්, සිංහයෙකුගෙන්, ව්‍යාග්‍රයෙකුගෙන් කරදරයක් වෙනවද? නයි පොළොන් ආදී සත්වයින්ගෙන් හිරිහැර වෙන්න තියෙනවද? අවුව, වැස්ස, සීත, පින්න, ගින්න, සුළඟ මේ වාගේ ස්වාභාවික විපත්. ඒ විපත් වලින් කරදරයක් වෙයි කියලා හිතෙනවද? ඒ හැම මොහොතකම මාව සිහිපත් කරන්න කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ ඔවුන්ට මනාව තහවුරු කළා. කරුණ දැක්වුවා, සතුටු කෙරෙව්වා, සමාදන් කෙරෙව්වා. ඔවුන් මනාව තිසරණෙහි පිහිටලා ඉන්නේ. ඒ කරුණ ඔස්සේ ඔවුන් සතුටු කරවලා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ ගමනේ ඉදිරියට වැඩියා. මේ දෙපළ බොහෝම සතුටින් සහෝදරයාගේ ගෙදර ගියා. පින්නතුනි අපි දැන් සිහිපත් කළා සහෝදරයා ටික ටික තමන්ගේ බිරිඳගේ පැත්තට නැමෙනවා. තමන්ට බිරිඳ අවශ්‍යයි නැගණිය නැති වුණාට කමක් නැහැ. දෙවි හිමියෙන් ඇය රැකගන්න අම්මා තාත්තා දුන්න පණිවිඩේ ඔහුට අමතක වෙලයි තියෙන්නේ. ඔහු දැන් උපායවල් යොදනවා කොහොමද නැගණිය මරන්නේ කියලා. එක දවසක් නැගණියට කතා කරලා කියනවා අපේ අම්මයි තාත්තයි ඉන්න කාලේ බොහෝ දෙනාට ණය දීලා තියෙනවා. නැගණිය ඔබත් ගෙදර ආව නිසා මේ දවස්වල ගෙදර ඉන්න නිසා අපි දෙන්නම යමුද ඒ ණය ටික එකතු කරන්න කියලා. ඈත් කැමති කරවගෙන උස රථයකට ඇයට ගොඩ වෙන්න බැරි නිසා මිටි රථයක් සකස් කරගෙන ඈත් ඒ රථේ නංවගෙන ඔහු පිටත් වුණා. ණය එකතු කරන්න යන්න. කැලෑ ප්‍රදේශයක් හරහා ගමන් කරනකොට ඔහු පාරෙන් අයින් කළා රථේ නතර කරලා නැගණියට එයින් බහින්න කීවත් ඇය බෑ කියලා කිව්වා. බොහොම අමාරුයි ඇයට බහින්න. කෙස් වැටියෙන් අල්ලලා ඔහු ඇය බිමට ඇදලා දැම්මා. ඒ වෙලාවේ පින්නතුණි දරු ගැබ හොඳට මෝරලා තිබුණ නිසා ඇයට විලිරුදාව ඇති වුණා. ඇයට ලොකු ලැජ්ජාවකුත් ඇති වුණා. තමන්ගේ සහෝදරයා ළඟ
දැන් දරුවා ලැබෙන්නයි ආසන්න. ඒ සහෝදරයාට සඳහන් කළා ස්වාමීනි මදක් ඔබ ඈත් වෙන්න. කර්මජ වාතයේ උත්සන්න වෙලයි තියෙන්නේ. මම මේ දරුවා බිහි කරගන්න තුරු ඔබ අයින් වෙන්න කියලා. තමන්ගේ බිරිඳ සම්බන්ධයෙන් ඇති දැඩි කැමැත්ත. ඇය කෙරෙහි බැඳුන මහ රාගයක් තියෙන නිසා. මැගේ මරණය ඉක්මන් කළ යුතු නිසා. ඔහු ඊටාම අඥාන තත්ත්වයට පත් වෙලා ඉන්න නිසා. කෙලෙස් විසින් ඔහුව තමන්ගේ ග්‍රහණයට අරන් තියෙන නිසා ඔහුට ඒ වචන එකක්වත් ඇහුනේ නෑ වගේ. ඇය විලි රුදාවෙන් කෑ ගහනකොටම කෙස් වැටියෙන් අල්ලගෙන ඇදගෙන යනවා. විලි වේදනාවත් එක්ක ඇය බොහෝම මුරගාමින් ඇදගෙන යන අතරතුරම දරුවා බිහි කළා. මතු අනාගතේ සව් කෙලෙස් නැසල රහත් වෙන්න පින් ඇති පුතෙක්. ඇය කල්පනා කළා මට තවත් නම් අද බේරුමක් නැහැ. මම කෑ ගැහුවොත් බේරගන්න කියලා මේ අවට වනාන්තරේ දර කඩන්න වැල් අදින්න නොයෙක් කටයුතු වලට ආපු මිනිස්සු ඉන්න පුළුවන්. ඒ අය ඇවිල්ලා මාව බේරගන්න පුළුවන්. නමුත් මාව මරන්න හිතාගෙන පිහියෙකුත් අරගෙන මං ඇදගෙන යන මොහු දැක්කහම ඒ අය මොහුට පහර දෙයි. මගේ සහෝදරයාට රිදවයි වේදනාවක් ඇති කරයි. ඒ හින්දා එහෙම කරන එක නරකයි. සහෝදරයා විසින් ඇයව මරන්න ඇදගෙන ගියත් ඇය තාමත් කුඩා කාලේ ඉඳලා තමන් පෝෂණය කරපු තමන්ගේ සහෝදරයා සම්බන්ධයෙන් පුදුමාකාර ලෙන්ගතුකමක් මෛත්‍රී සිතුවිල්ලක් ඇති කරගෙන ඉන්නේ. තමන් බේරගන්න එන කෙනෙක් ඔහුට පහර දෙයි කියලා හිතපු නිසා මරණය ඉවසන්න තීරණය කරනවා ඔහුට කරදරයක් වෙන්න ඉඩ නොදී. ඒක ඊටා උතුම් මෛත්‍රී සිතුවිල්ලක්. ඒ මෛත්‍රී සිතුවිල්ල කොයි ප්‍රමාණයද කියන කාරණාව අපිට තීරණය කරන්න බැරි තරම් තමන්ගේ ජීවිතයේ අත්හරින්න තීරණය කරනවා සහෝදරයට දුකක් නොදී. නමුත් මේ අතරේ ඇයට මතක් වෙනවා සහෝදරයාගේ ගෙදර මේ දුක බාරගන්න නොදැන නමුත් එන දවසේ මගදී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ඒ අයට දුන්න උපදේශي. තිසරණ සහිත උතුම් සීලෙහි පිහිටවලා සඳහන් කළා හොර හතුරන්ගෙන් රජවරුන්ගෙන් බයක් උපද්‍රවයක් ඇති වුණ මොහොතක භාග්‍යතුන් වහන්සේ මතක් කරන්න කියලා. ඇයට මේ කාරණාව මතක් වුණා. ඇය කල්පනා කළා තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ හැර මට වෙන සරණක් නම් දැන් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මට පිහිට වෙයි. ඒ තිසරණයේ පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති කරගත්තා. පිනතුනි භාග්‍යතුන් වහන්සේ ගැන අචල විශ්වාසයක් ඇති වුණා. ඇගේ සහෝදරයා කල්පනා කළා මේ කැලේ දැන් ආසන්නයේ තියෙන මහ නුග ගහක්. එතෙන්ට ඇදගෙන ගිහිල්ලා ඇගේ ගෙල මේ නුග ගහ යටදී කපලා දාලා පංචමදුර මාංශය අරන් යනවා කියලා. අර කාන්තාවට මාංශයෙන් පළක් නැහැ. මරුණට පස්සේ ආභරණ ටික ගන්නයි ඇගේ කල්පනාව. නමුත් මොහු තාම මේ බව දන්නේ නැහැ. නමුත් මේ නුග ගහේ ඉන්නවා රුක්ෂ දේවතාවෙක්. ඒ දේවතාවා හොඳටම දන්නවා මේ කාන්තාවගේ හිතේ තියෙන මෛත්‍රී සිතුවිල්ල. සහෝදරයාට කවුරුවත් කරදර කරයි කියලා තමන් බේරගන්න කියලා කෑ ගහන්නේ නැහැ. ඒ මහා මෛත්‍රී චිත්තයක්. ඊළඟට මේ දේවතාවා හොඳටම දන්නවා මෙය භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු උපාසිකාවක්.
මේ වාගේ මෛත්‍රී ගුණ තියෙන තිසරණ පිහිටපු සිල්වත් කාන්තාවක් මගේ විමානයේ ළඟ මරලා දැම්මොත් මහානුභාව සම්පන්න දෙවිවරු මට ගොඩක් චෝදනා කරයි. මෙවන් උතුම් කෙනෙක් ආරක්ෂා කරගත්තේ නැහැ කියලා. ඒ නිසා මගේ ජීවිතය මා විසින් ආරක්ෂා කළ යුතුයි. එහෙම කල්පනා කරලා ඇගේ ස්වාමි පුරුෂයාගේ වෙස්ය අරගෙන එතෙන්ට ආවා. එතෙන්ට ඇවිල්ලා සහෝදරයා බය කරලා එතනින් පන්නලා රථයක් ගෙනල්ලා ඇය ඒ රථේ බොහොම පහසුවෙන් වඩා හිඳවලා ඇගේ දරුවා ඇගේ දෝතට පිළිගන්වලා බොහෝම පරිස්සමෙන් රජගහ නුවර ඇතුල් නගරයේ දක්වා ඇය රථයෙන් එක් කරගෙන ගිහිල්ලා ඇතුල් නගරයේ සුව පහසු අම්බලමක ඇයටත් දරුවටත් ඉන්න අවස්ථාව හදලා දීලා ඔහු අතුරුදහන් වෙලා ගියා. පින්නතුනි පහුවදා ඇගේ ස්වාමි පුරුෂයා මේ නගරයට ඇවිල්ලා නගරයෙන් පිට වෙලා යන වෙලාව. පින්නතුනි රජගහ නුවර නෙමෙයි මේ සවැත් නුවර. නගරයෙන් පිට වෙලා යන වෙලාවේ ඔහු හදිස්සියෙම දැක්කා තමන්ගේ බිරිඳ මේ අම්බලමේ ඉන්නවා. ළඟට ගිහිල්ලා කතා කළා. ඔබ කවුරු එක්කද මෙතෙන්ට ආවේ කියලා ඇහුවා. ඇය සඳහන් කරනවා ඇයි ස්වාමීනි එහෙම අහන්නේ? ඊයේ රාත්‍රියේ ඔබනේ අපි මෙතෙන්ට එක් කරගෙන ආවේ. ඔහු කියනවා මොනවා කියනවද ඔබ? මීට මාස 4කට කලින් ඔබ ඔබේ සහෝදරයාගේ නිවසේ නතර කරලා ආවට පස්සේ මං ඔබ දකින්නේ අද. ඔබ කොහොමද කියන්නේ මම ඔබ මෙතෙන්ට එක් ආවා කියලා? පින්නතුනි ඒ වෙලාවේ ඇයට කරුණ වැටහුණා. භාග්‍යතුන් වහන්සේගේ සරණ තමයි මට ලැබුණේ කියලා ඇයට මනාව වැටහෙන්න පටන් ගත්තා. මේක තමයි භාග්‍යතුන් වහන්සේ සරණ වෙන ක්‍රමය කියලා ඇයට තේරුණා. ඒ සියලුම විස්තර කාටවත් කියන්න එපා කියලා තමන්ගේ ස්වාමියාට සඳහන් කළා. ඔහු පුදුමයටත් බීතියටත් පත් වුණා. බොහෝම සෙනෙහසින් තමන්ගේ දරුවයි තමන්ගේ බිරිඳයි තමන්ගේ නිවස දක්වා එක් කරගෙන ගියා. ටික දවසක් ගියහම ඔවුන් දෙන්නම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ ගෙදරින් දානි ටිකක් වළඳන්න වඩින්න කියලා. මොවුන් දෙන්නගේ හේතු සම්පත් භාග්‍යතුන් වහන්සේ දන්න නිසා ඒ ආරාධනාවත් පිළිගත්තා. සසරින් මිදෙන්න වාසනාවන්ත අය යම් තැනකද භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ඔවුන්ට පිහිට වෙනවා. ඒ ගෙදරට වැඩම කරලා සකසලා පිළිගන්නපු දාණය භාග්‍යතුන් වහන්සේ වළඳලා ඉවර වුණාට පස්සේ මේ දෙමහල්ලෝ දෙන්න තමන්ගේ පුතා බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගිහිල්ලා සියලු කරුණු භාග්‍යතුන් වහන්සේට සඳහන් කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නිසා ජීවිතේ ලබාපු මේ කුමාරයාට සරණ කියලා අපි නම තියනවා කියලා කිව්වා. පුතා ලව්වා භාග්‍යතුන් වහන්සේ වැන්දෙව්වා. භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේ ඔවුන්ට සුදුසු අනුශාසනාවක් කරන්න යෙදුණා. ඒ අනුශාසනාව අවසානයේ මේ දෙමහල්ලු දෙන්නම දහසක් නයින් ප්‍රතිමන්විත වුණ අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයම ලබා ගත්තා. මේ දරුවා ක්‍රමක්‍රමයෙන් හැදිලා වැඩිලා 20 අවුරුදු වයස වෙනකොට බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා ඊ타ත්ම වමනාවෙන් ශාසනික ප්‍රතිපදාව සම්පූර්ණ කරලා අති උතුම් රහත් භාවයේ ලැබලා මේ ශාසනයෙම සසර මඟ කෙරවල කරගත්තා. පින්නතුනි අපි මුලින් ධර්ම මාතෘකාව යොදාගත්තේ දජග්ග සූත්‍රයේ මාතෘකා පාඨයෙන් සඳහන් කළේ යම් බයක් ලොමු දෙහ ගැනීමක් තැති ගැනීමක් ඇති වෙනවද ඒ හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙන බව.
භාග්‍යතුන් වහන්සේ සරණ ගිය යම් කෙනෙක් වෙත්ද මේ තිසරණය පිළිබඳව මනා විශ්වාසයක් ඇති කෙනෙක් ඔහු. ඔවුන්ට භාග්‍යතුන් වහන්සේගේ රැකවරණේ නිරන්තරයෙන්ම තියෙනවා. ඒක එදත් එහෙමයි. අදත් ඒකේ පින්නතුනි කිසි වෙනසක් නැහැ. බෞද්ධයින් හැටියට අපේ ලේමස් ඇටනහරවල මේ කතාව කැවිලයි තියෙන්නේ පින්නතුනි. මේ වාගේ කරුණු කාරණා විස්තර සහිතව අහලා ඉගෙනගෙන නොතිබුණත් වහින වෙලාවට අකුණු පුපුරන වෙලාවට නිරන්තරයෙන් ඉතිපිසෝ කියන්නේ අපි පුරුදු වෙලා ඉන්නවා. රැයට ගමනක් යනකොට තනියම ගෙදර ඉන්නකොට භයානක හඬක් ඇහෙනවා නම් ඉතිපිසෝ භගවා අරහං කියලා භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරන එක අපි නිරන්තරයෙන් පුරුදු වෙච්ච දෙයක්. සමහර වෙලාවට අපිත් නොදැනම භාග්‍යතුන් වහන්සේගේ ගුණ පාඨය අපේ කටින් කියවෙනවා. ඒ අපේ ආදිමුතුන් මිත්තන්ගේ ඉඳලා අපිට මේ කරුණු මනාව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන නිසා. යම් කෙනෙක් හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් නිවැරදිව තිසරණෙහි පිහිටියා නම් භාග්‍යතුන් වහන්සේගේ රැකවරණය නිරන්තරයෙන් ඒ ඇයට තියෙනවා. මෙලව සුභසිද්ධිය, පරලොව සුගතිය දෙකම එහෙමයි පින්නතුනි. මහා සමය සූත්‍රයේ 4 වෙනි ගාථාව මං හිතන්නේ බණ අහන ඔබට දැන් කටපාඩම් කියලා. යේකේචි බුද්ධං සරණං ගතාසි යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින් යන්නේ නැහැ අපායට. පහාය මානුසං දේහං මේ මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම දේව කායං පරිපූර්ණසන්ති ඔහු විසින් සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පින්නතුනි මේ තරම් රැකවරණයක් මේ ශාසනය තුල අපිට තියෙනකොට වෙන කිසි රැකවරණයක් අපිට අවශ්‍ය නැහැ පින්නතුනි. සමහර වෙලාවට ජීවිතේ රැකගන්න අපි අවි ආයුධ පාවිච්චි කරනවා. කඩු පොළු පාවිච්චි කරනවා. තවත් නොයෙක් උපක්‍රම නොයෙක් දේවල් අපි යොදා ගන්නවා. පින්නතුනි ඒ එකකින්වත් ලැබෙන්නේ නැති තරම් උතුම් රැකවරණයක් භාග්‍යතුන් වහන්සේ සරණ යාම තුලින් තියෙනවා. මේ උපාදානස්කන්ධය රැකගන්න ආයුධයක් පාවිච්චි කරලා තමන්ගේ හතුර මරලා දැම්මොත් මේ ජීවිතේ විතරක් මට පොඩි රැකවරණයක් තව ටික දවසකට තියෙයි. ඊට පස්සේ තව කෙනෙක් අතින් මාවත් මැරෙන්න පුළුවන්. එහෙම නුනත් මම මැරිච්ච ගමන් මට සතර අපාය උරුමයි. මට රැකවරණයක් නෑ කොහොමත්. නමුත් හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙක් වෙනත් පෙර කර්ම ශක්තියක් නිසා මැරිලා ගියත් පින්නතුනි ඉන් පස්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ඒ ජීවිතේ සැපයි. සුගතියේ ඉපදෙන නිසා. යම් හේතුවක් නිසා පෙර අකුසල කර්මයකුත් එළඹිලා කෙනෙක් මාව කපලා කොටලා මරලා දැම්මත් පින්නතුනි මෛත්‍රී සිත් ඔවුන් කෙරෙහි උපදවන්න පුළුවන් නම් කැපෙන කෙටෙන මොහොතට විතරක් කායික වේදනාවක් දැනෙනවා. සුළු මොහොතකින් මේ කයින් ප්‍රාණය නිරුද්ධ වෙනවත් එක්කම මුලින් සඳහන් කළා වගේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් සැපයි. නමුත් වෛර හිතක් ඇති කරගෙන බද්ධ වෛරයක් බැඳගෙන ද්වේෂ සහිතව මරණයටපත් වෙලා සතර අපාය උපදිනවට වඩා අවියක් අමෝරගෙන හතුරට පහර දෙනවට වඩා උතුම් සීලය ආරක්ෂා කරගෙන තිසරණෙහි පිහිටලා මෛත්‍රී ගුණයෙන් ජීවත් වෙන අය කොහොමත් එළව මෙලව දෙකේම රැකවරණේ හදාගත් අය. එවන් උතුම් මගක් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනකොට භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේක ඒ තරම්ම උතුම් කාරණාවක් බව
ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනකොට ඒ රැකවරණය අපිට කොයිතරම් වටිනවද? ඒ නිසා ඔබත් උත්සාහ කරන්න නිවැරදිව තෙරුවන් සරණ යන්න. නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේව විශ්වාස කරන්න. නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේට ගරු කරන්න. ඔබ හැබෑම බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න වීරිය කරන්න. මේ ජීවිතෙන් කරන්න තියෙන උතුම්ම කාර්යයන් අතර එකක් බුදුන් සරණ යන එක. නමුත් පින්නතුනි මේ ලෝකේ කරන්න තියෙන අමාරුම වැඩවලින් එකක් බුදුන් සරණ යන එක. අමාරුම වැඩවලින් එකක් නෙමෙයි මේ ලෝකේ කරන්න තියෙන අමාරුම වැඩේ බුදුන් සරණ යන එක. භාග්‍යතුන් වහන්සේ සරණ යන ක්‍රම 4ක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ආත්ම සන්නියාතන සරණාගමනේ, තත් පරායන සරණාගමනේ, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ සහ පනිපාත සරණාගමනේ. මොකද්ද මේ ආත්ම සන්නියාතන සරණාගමනේ කියලා කියන්නේ? මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන එක තමයි ආත්ම සන්නියාතන සරණාගමනේ කියලා කියන්නේ. පින්නතනේ ලේසිය නෑ ඒ වැඩි. අපි සන්තක දෙයක් අපි තවත් කෙනෙකුට අයිති කරලා දුන්නට පස්සේ ඒ දේවල් පරිහරණය කරන හැටි ඒ අයට උගන්වන්න අපිට ආයෙ බෑ. මොකද දැන් ඒක මම සතුව තිබුණට මම දැන් වෙන කෙනෙක් සතු කරලායි තියෙන්නේ. ඒ දේවල් දැන් ඔහුට ඕන විදිහට තමයි පරිහරණය කරන්නේ. අන්න ඒ වගේ තමයි මගේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේට පූජා කළාට පස්සේ මට ඕන හැටියට ජීවත් වෙන්න බෑ. මට ජීවත් වෙන්න වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ කැමති විදිහ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම විදිහ. ඉතින් කල්පනා කරලා බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට පැය 24ම ඉන්න පුළුවන්ද කියලා. එතකොට තමයි තේරෙන්නේ කොච්චර අමාරුද කියලා. තත් පරායන සරණාගමනයත් ඒ වගේම තමයි. ශිෂ්‍ය භාවෝපසරණාගමනයත් පින්නතිනි ඊටම සමානයි. මේක තේරුම් ගන්න ඔබ කල්පනා කරන්නකෝ. පාසලේ ඉන්න ගුරුවරයා පන්තියේ ඉන්න යම් ශිෂ්‍යයෙකුට බොහෝසේ ප්‍රශංසා කරනවද? ඒ තමයි ගුරුවරයාගේ ආඥාවට අවවාදයට මනාව කීකරු ශිෂ්‍යයා. ගුරුවරයාට හොඳටම කීකරු ශිෂ්‍යයාට ගුරුවරයා බොහොම කැමතියි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ යම්සේ අපිට දේශනා කළාද මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමයක්. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන මෛත්‍රී ගුණ දියුණු කරගෙන දාන ආදී දන් දීලා ජීවත් වෙන ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවද? ආන්ගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම යම් කෙනෙක් ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් නැත්නම් බොහෝසේ ඒ කරුණු සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා නම් ඔහුට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව විශේෂයෙන් ලැබෙනවා. මොකද කීකරු ශිෂ්‍යයාටයි ගුරුවරයා කැමති. අවසාන කාරණාව පනිපාත සරණාගමනේ. පනිපාත සරණාගමනේ කියන්නේ පින්නතුනි ගුණය දැකලා සරණ යනවා කියන එක. ගුණය දැකලා සරණ යනවා කියලා කියහම භාග්‍යතුන් වහන්සේගේ ගුණය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ බුදු ගුණ හොඳට දැනගන්න ඕනේ. බුදු ගුණ දැනගන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් උපදින්න පටන් ගන්නෙ. සිතේ මනා පැහැදීමක් ඇති වෙන්න පටන් ගන්නෙ බුදු ගුණ දැනගන්නකොට. ඒ නිසා නිමක් නැති බුදු ගුණය අපේ භාග්‍යතුන් වහන්සේ විසින් අපේ පහසුව උදෙසා ඒ අනන්ත බුදු ගුණ 9කට අන්තර්ගත කළා. ඒ සියලු බුද්ධ ගුණයේ ගුණ 9කට කැටි කළා. ඒ පාඨය තමයි ඉතිපිසෝ භගවා අරහං ආදි වශයෙන් අපි භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්නත් යොදාගන්නේ. මේ ගුණ පාඨයේ භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරලා තියෙන්නේ. එමනම් මේ පාඨය තුල යම්සේ බුදු ගුණ අන්තර්ගතද
එයින් යම් ප්‍රමාණයක්වත් අපිට දැනගන්න ලැබෙනවා නම් ඒක පින්නතුනි මේ ලෝකේ මහා ලොකු ලාභයක්. ආන් ඒ ගුණය දැනගන්න ශ්‍රද්ධාදී ගුණ ධර්ම වැඩෙනවා. ශ්‍රද්ධාදී ගුණ ධර්ම වැඩෙන්න අපිට සීලාදී ගුණ සම්පූර්ණ කරන්න පහසු වෙනවා. බුදු ගුණය අවබෝධ වෙන්න භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන අවබෝධය අචල ප්‍රසාදේ වැඩි වෙනවා. ඒ තුලින් නිවැරදිව බුදුන් සරණ යන්න අපිට අවස්ථාව හැදෙනවා. ගුණය දැක සරණ යෑම කියලා කියන්නේ ඒක. නමුත් මං හිතන්නේ මේ කාලේ අපිට කරගන්න තියෙන මේ සරණ යෑමේ ක්‍රම හතරින් ඒ ක්‍රමය ටිකක් පහසුද කියලා හිතෙනවා. නමුත් ලොකු පහසුවක් නැහැ. ගුණය හොඳට දැනගන්න ඕන නිසා. බෞද්ධ වෙලා ඉපදිලා නවාරහාදී බුදුගුණ පාඨයේ තේරුමවත් නොදැන මැරිලා යන අය කොයිතරම් ඉන්න රටක්ද මේක? හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා. සමහර කෙනෙක් උපාධි 2-3ක් හදාරලා තියෙනවා. තව බාහිර විෂයන් බොහොමයක් ඉගෙනගෙන තියෙනවා. නමුත් නවාරහාදී පාඨයේ තේරුම දන්නේ තව. කොයිතරම් අවාසනාවන්තද කියලා හිතන්නකෝ. අන් සියල්ල පසක දාලා දැනගත යුතු දෙයක් නෙමෙයිද එතකොට? අනික් හැම ශිල්ප ශාස්ත්‍රයක්ම ඔබ මැරිලා යනකොට ඉවර වෙනවා. නමුත් නවාරහාදී ගුණ පාඨයේ තේරුම ඔබ දන්නවා නම් එයින් ඔබ ලබන කුසලය ඔබත් නොහැර ඔබේ පිටිපස්සෙන් එනවා මතු භවවල ඔබේ සැපය සුවය සඳහා. අපි අවශ්‍ය දේවල් බැහැර කරලා අනවශ්‍ය දේවල් වලින් අනවශ්‍ය දේවල් වෙනුවෙන් කාලය හුඟක් නාස්ති කරලා තියෙන අය. අන්තිමට තමයි මතක් වෙන්නේ අවශ්‍ය දේවල් අත්හැරලා කියලා. නොවැදගත් දේවල් වෙනුවෙන් කාලය නාස්ති කරලා කියලා. වැටහුණුත් අවසන් මොහොතේ පසුතැවෙන්න ඉඩක් තියාගන්න නැතුව භාග්‍යතුන් වහන්සේගේ නිමක් නැති බුදුගුණ යම් පමණක්වත් දැනගෙන එළව මෙලව දෙකටම රැකවරණයක් හදාගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට සිත් පහළ වේවා කියන කාරණාවට ආශිර්වාද කරමින් මේ සඳහන් කළ සරණ තෙරුන්ගේ වස්තුවෙන් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයාට මොනතරම් රැකවරණයක් තියෙනවද කියන කාරණාවත් අවධාරණය කරගනිමින් තිසරණයේ මනාව සම්පූර්ණ කරගන්න ඔබටත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං